සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට අප සාකච්ඡා කරමින් සිටින්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ වන විට අපි සම්පූර්ණයෙන්ම මේ දුක ඇති වෙන්න හේතුව කියන කරුණ පිළිබඳව සාකච්ඡා කළා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරේ. අපි යලිත් මතක් කරගත්තොත් පුනර්භවය ඇති කරන යායන් තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරන පෝනෝ භවිකා නන්දි රාග සහගතා ඒතන සතුටින් පිළිගන්න නන්දි රාග ආස්වාදයෙන් එළෙන්නා වූ තත්ත තත්‍රාභිනන්දිනී ඒතන සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. ඒ තණ්හාව බුදුරජාණන් ශ්‍රීලංකට දේශනා කළා. පිවිස පවතින නම් පිවිස පවතින්නේ, හට ගන්නවා නම් හටගන්නේ කොමන තැන්වලද කියන එකයි. ඒ පිවිස පවතිනට හටගන්න මූලික වන්නේයි කියන එකත් බුදුරජාණන් දේශනා කළා. ඒ කුමක්ද? ලෝකේ පවතින මිහිරි ස්වභාවයෙන් යුතු ප්‍රිය ස්වභාවයෙන් යුතු දේවල් තියෙනවා. ඒ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු දේවල් මුල් කර ගනිමින් අන්න ඒ හේතුවෙන් ඒ තණ්හාව ඒ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු තැන්හි අන්න හට ගන්නවා, අන්න පිවිස පවතිනවා කියලා. එත්තේ සාතන්නා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසිත. පිවිස පවතින නම් පිවිස පවතින්නේ එතනයි, හට ගන්නව නම් හටගන්නේ එතනයි කියන කරුණ වශයෙන් බුදුරජාණන් දේශනා කළා. ඒ පිවිස පවතින හට ගන්නා වූ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් දේවල් මොනවද කියන එක අපි සාකච්ඡා කළා. ඒ තමයි එකින් එකට මුලින්ම ඔබට මතක ඇති මේ දුක නම් දුක හටගන්න හේතුව තමයි දැන් අපි මේ කතා කරන්නේ දුක්ඛ සමුදය කියන කරුණ. ඒ තමයි තණ්හාව. එතකොට මේ තණ්හාව කියන කරුණවල් උපදින්න පිවිස පවතින තැන් මොනවද කියන එක තමයි ඊළඟට දැන් මේ විස්තර කරමින් බුදුරජාණන් දේශනා කළේ. තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය මුල් කර ගනිමින් තමයි මේ තණ්හාව උපදින්නේ. පිවිස පවතින මේ තණ්හා පිවිස පවතින්නේ. ඒ ඇසෙහිය, ඒ කනෙහිය, ඒ නාසයෙහිය, දිවෙහිය, කයෙහිය, මනසෙහි ආදී වශයෙන් ආධ්‍යාත්මික ආයතන හය ගැන මුලින්ම අපි සාකච්ඡා කළා, මතක ඇති. ඊළඟට අපි සාකච්ඡා කළේ බාහිර ආයතන හය. ඒ ආකාරයෙන්ම හට ගන්නවා නම් මේ තණ්හාව හටගන්නේ පිවිස පවතින නම් පිවිස පවතින්නේ බාහිර ආයතන හය කෙරෙහිය කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. අපි විස්තරාත්මකව මේ සම්බන්ධයෙන් කතා කළා. ඊළඟට කතා කළේ ඒ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනත් කියන කරුණු දෙක උපයෝගී වෙමින් ඇති වෙනවා යම් දෙයක්, ඵලයක්. ඒ බුදුරජාණන් දේශනා කළ විඥානයයි. ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානං සම්භූති. කරුණු දෙකක එකතුව විඥානයයි. ඒ තමයි විඥානය එතනදී 6 ආකාරයට විස්තර කළා. භාග්‍යවත් බුදුරජාණන් ඔබට මතක ඇති පින්වත්නි. ඒ තමයි ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. එතකොට තණ්හාව උපදින්නා වූ තැන්. උපදින්න උපකාර වන්නා වූ තැන් 6ක්. 6 ආකාර වූ විඥානය. නැත්නම් විඥාන ආයතන 6.
ඒ තමයි ඇසයි රූපයෙන් මුල් කරගනිමින් අන්න කරුණු දෙක කීවේ ඒකයි විඥානේ හටගන්න උපකාරන කරුණු දෙක කීවේයි. ඇසයි රූපයයි කියන කරුණු දෙකෙන් ඇසේ විඥානේ ඉපදුනා. එය අන්න තණ්හාව හටගන්නා වූ තණ්හාව පිවිස පවතිනා වූ තැනක්. ඊළඟට නාසයයි ඊළඟට ගත්තොත් එහෙම කනයි ශබ්දය මුල් කරගනිමින් හටගත්තේ කුමක්ද? නාසය කනේ විඥානයයි. ඒ අන්න තණ්හාව හටගන්නා වූ පිවිස පවතිනා වූ තැනක්. ඊළඟට නාසයයි ගඳ සුවඳයි කියන කරුණු දෙකේ එකතුව අනනාසී විඥානයයි. එයත් තණ්හාව හටගන්නා වූ තණ්හාව පිවිස පවතිනා වූ තැනක්. ඊළඟට තමයි දිවයි රසයයි. දිවේ රසයයි කියන කරුණු දෙක එකතුවෙන් අන්න දිවේ විඥානය හටගත්තා. ඒතර දිවේ විඥානය කිව්වේ මේ තණ්හාව හටගන්න උපකාර වෙන කරුණක්. තණ්හාව පිවිස පවතින කරුණක්. එතකොට මේ දිවේ විඥානය කියන කරුණ මුල් කර ගනිමින් තණ්හාව හටගත්ද පිවිස පැවතියද? එහෙනම් තණ්හාව ඇති කල්ලි තණ්හාව හේතු වේ කුමක්කටද ප්‍රත්‍ය වූයේ? දුක හටගන්න හේතුවයි. ඒ කියන්නේ ලෙඩවීමට, මරණයට, කායික, මානසික දුක් පීඩා, සුසුම් හිලවීම, සංක්ෂේපයෙන් කියු පංච උපාදානස්කන්ධ දුකට හේතුව. ඒතර මේ තණ්හාව. ඒතර තණ්හාව පිවිස පවතින තන් කියවන්නේ විඥාන ආයතන 6, ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6. ඒව තමයි අපි දැන් මේ සාකච්ඡා කරමින් ආවේ. ඊළඟට කරුණු තුනක එකතුවක් ගැන කතා කළා. කරුණු තුනේ එකතුව බුදුරජාණන් දේශනා කළේ තනි වචනකින් ස්පර්ශය කියලා. ස්පර්ශය 6 ආකාරයි. නැත්නම් ස්පර්ශ ආයතන 6යි. ඇස ස්පර්ශය, කන ස්පර්ශය, නාසය ස්පර්ශය, දිව ස්පර්ශය, කය ස්පර්ශය, මනස ස්පර්ශය. එතකොට ඇස ස්පර්ශය කිව්වේ කරුණු තුනක එකතුවක්. එහෙනම් ඇස ස්පර්ශය කිව්වේ කරුණු තුනක එකතුවක්. මොකද්ද? ඇසයි රූපයයි ඇසේ විඥානය කියන කරුණු තුනේ එකතුවට කියනවන්න වචනයක් ඇසේ ස්පර්ශය කියලා. කනයි ශබ්දයයි කනේ විඥානය කියන කරුණු තුනේ එකතුවට කියනවා කන ස්පර්ශය කියලා. නාසයයි ගඳ සුවඳයි නාසී විඥානය කියන කරුණු තුනට කියනවන්න නාසයේ ස්පර්ශය කියලා. දිවයි රසයයි දිව්‍ය විඥානය කියන කරුණු තුනේ එකතුවට කියනවන්න දිවේ ස්පර්ශය කියලා. කයයි පහසයි කය විඥානය කියන කරුණු තුනේ එකතුවට කියනවන්න කයේ ස්පර්ශය කියලා. මනසයි අරමුණුයි මනසේ විඥානය කියන කරුණු තුනේ එකතුවට කියනවන්න මනසේ ස්පර්ශය කියලා. එතකොට තණ්හාව පිවිස පවතින තැන් තමයි ඔන්න තව මේ ස්පර්ශ ආයතන 6. කලින් කතා කළ විඥාන ආයතන 6. ඊළඟට බාහිර ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6. ওই විදිහට අපි කතා කරමින් ආවේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළ ස්පර්ශය මුල් කරගනිමින් අන්න විදීම ඇති වෙනවා මේ ආයතන 6 මුල් කරගෙන. ඇසේ ඇති වෙනවා වේදනාව. කනේ ඇති වෙනවා විඳීම. නාසයේ ඇති වෙනවා විඳීම. දිවේ ඇති වෙනවා විඳීම. කය ඇති වෙනවා විඳීම. මනසේ ඇති වෙනවා විඳීම. ඒතර විඳීම සමහරවිට සැප වේවා දුක් වේවා සැප දුක් රහිත දුක්ඛම සුඛ වෙන්න පුළුවන්. ඒ වේදනාව. එතකොට මේ විදිහට වේදනා ආයතන 6කුත් ওই විදිහට අපි කතා කරන්න පුළුවන්. ඒ තැනුත් ඒ වේදනාව හට ගන්නා ඒ ආයතන 6ත් ඇසේ ඇතිවෙන වේදනාව ඒකට කියන චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. කන ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. නාසය ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. කය ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. මනස ස්පර්ශයෙන් හට ගන්නා විඳීම කියන ওই විඳීම් ආයතන 6 ඔය වේදනාවන් හට ගන්නා වූ තැන් 6. අන්න ඒ 6ත් තණ්හාව උපදින නම් උපදින්නේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ අන්න ඒ තැන් 6යි කියලා අපි කලින් වැඩසටහන වල සාකච්ඡා කළා විස්තරාත්මකව. ඒ කියන්නේ මොකක්ද කියන කරුණ. ඊළඟට මේ වේදනාවන් මුල් කරගනිමින් විඳින දේ තමයි හඳුනාගන්නේ කියලා සංඥා ආයතන 6ත් ගැන කතා කළා. විඳින දේ තමයි හඳුනාගන්නේ. රූප සංඥාව, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ওই විදිහට රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගන්ධ සුවඳ හඳුනා ගැනීම, රස හඳුනා ගැනීම, භාෂ හඳුනා ගැනීම, අරමුණු හඳුනා ගැනීම වශයෙන්. එතකොට ওই හඳුනා ගැනීම 6ම කියන්නේ අන්න මේ තණ්හාව උපදින්න
තණ්හාව බැස ගන්නා වූ තැන් හැටියට අපි විස්තරාත්මකව ඒ කියන්නේ මොකක්ද කියන කතා කළා කලින් වැඩසටහන් වල. ඊළඟට විඳින දේ තමයි යන හඳුනාගත්තේ. හඳුනාගත්ත දේට තමයි චේතනාව පහළවන්නේ. ඒ හඳුනාගත්තා වූ දේට චේතනා පහළ වීම කියන එක පාලියෙන් ධර්මයේ තුල සඳහන් වෙන වචනේ අපි කතා කළා ඒට කියනවා කියලා සංචේතනා කියලා. ඒතර සංචේතනත් ආයතන හයේම හට ගන්නවා. ඒතර ඇස මුල් කරගත්ත හටගත්තොත් ඒට කිව්වේ අන්න රූප සංචේතනාවයි. ඊට පස්සේ ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතන ඔය විදිහට මතක ඇති. ඒතර ඒ කිව්වේ රූප සංචේතන හඳුනාගත්තා වූ අරමුණට අනුව චේතනා පහළ වීම. අන්න ඒකට කියන රූප සංචේතනා. හඳුනාගත්තා වූ ශබ්දයට අනුව චේතනා පහළ වීම. ශබ්ද සංචේතනාව. හඳුනාගත්තා වූ ගන්ධ සුවඳට අනුව චේතනා පහළ වීම. එතකොට ඒට කිව්ව ගන්ධ සංචේතනාව. හඳුනාගත්තා වූ රසයට අනුව චේතනා පහළ වීම. රස සංචේතනාව. හඳුනාගත්තා වූ පහසට අනුව චේතනා පහළ වීම. පොට්ටබ්බ සංචේතනාව. හඳුනාගත්තා වූ අරමුණට අනුව චේතනා පහළ වීම. ධම්ම සංචේතනාව. ඔය හය ආකාරයේ චේතනාවත් අන්න බුදුරජාණන් දේශනා කළා. මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ පිවිස පවතින නම් පවතින්නේ උපකාර වන්නේ උන්නසේ චේතනා හයයි. ඔය සංචේතන ආයතන හයයි. ඒතර ඔය විදිහට මතක ඇති. එයත් අපි ඒ කිව්වේ මොකක්ද කියන එක වෙනම වැඩසටහනක කතා කළා. සංචේතනාවන් මුල් කරගනිමින්. ඊළඟට අන්න ඒ චේතනා පහල කරන දෙයට තමයි අන්න ආසාව ඇතිවන්නේ. ඒ ආසාව ඇතිවන ආයත් ඒ තණ්හාව නැත්නම් ආසාව ආස්වාදිනී අරමුණට මේ හිත බැඳී යන ස්වභාවය. හිත ආසා කිරීමන්නේට තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට ඒතනත් ආයතන හය මුල් කරගන්නවන්න බාහිර ආයතන හයම. රූප තණ්හා වශයෙන්, ශබ්ද තණ්හා වශයෙන්, ගන්ධ තණ්හා වශයෙන්, රස තණ්හා වශයෙන්, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් සාකච්ඡා කළා වෙනම වැඩසටහනක. ඊට පස්සේ ඒ තණ්හාව මුල් කර ගනිමින් අන්න විතක්ක සහ විචාර හට ගන්නව හැටි ගියවර වැඩසටහනේදී අපි සාකච්ඡා කරන්නට යෙදුණා අවසාන වශයෙන්. ඒතකොට විතර්ක කිව්වේ මෙයයි. ඒ තමයි අපි කතා කරලා විතර්ක කිව්වේ සිතමින් ඉන්නවා කියන කරුණ. සිතමින් සිටිනවා යමක් ගැන. විචාරය කිව්වේ යලි යලි ඒ සම්බන්ධයෙන් සිතමින් සිටිනවා කියන එක. එතකනත් මේ විතර්කත් හය ආකාරයකට බෙදෙන රූප විතක්කෝ, ශබ්ද විතක්කෝ, ගන්ධ විතක්කෝ, රස විතක්කෝ, පොට්ටබ්බ විතක්කෝ, ධම්ම විතක්කෝ ආදී වශයෙන් සාකච්ඡා කළා. ඒ විතක්කා තන් හයේ තමයි යන්නේ කුමක්ද මේ තණ්හාව බැස ගන්නවා නම් බැසගන්නේ පිවිස පවතින නම් පිවිස පවතින්නේ. ඒ ਵਿਚාරයන් කරන තැන්වලයි මේ අපේ තණ්හාව බැස ගන්නවා නම් බැසගන්නේ පිවිස පවතින නම් පිවිස පවතින්නේ කියන කරුණ ගැන සාකච්ඡා කළා. විතක්ක ਵਿਚාර වෙනම අරගෙන අපි ගියවර වැඩසටහනේ කතා කළා. එතකොට ඔන්න ඔය කාරණාවන් මුල් කර ගනිමින් තමයි බුදුරජාණන් දේශනා කළේ පුනර්භවය ඇතිවන්නේ ඔය කියපු කාරණාවන්. මුල් කර ගනිමින් තණ්හාව ඇතිවීම. ආස්වාදයෙන් ඇලෙන්නේ. ඒතන සතුටින් පිළිගන්නේ. ඔන්න ඔය තැන් කෙරෙහිය කියන එකයි. එතකොට ඒ හේතුවෙන් උපදින්නේ කුමක්ද? අන්න තණ්හාවයි. තණ්හාව යම් තැනකද ඒ හේතුවෙන් උපදින්නේ කුමක්ද? අන්න දුකයි. ඒකයි දුකේ හට ගැනීම විදිහට තණ්හාව කියන එක බුදුරජාණන් දේශනා කළේ. එතකොට ඔන්න ඔය විදිහට අපි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන ගියවර වැඩසටහන වෙනකොට සාකච්ඡා කරලා අවසන් කළා. මීළඟ ආර්ය සත්‍ය දුක්ඛාර සත්‍ය සාකච්ඡා කළා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සාකච්ඡා කළා. දුක්ඛ නිරෝධය. ඔබට මතක ඇති දුක ගැන අපි කතා කරනකොට දුක කියන්නේ ඒට සඳහා තිබුණ කෘත්‍යයක් කිව්වා. අපි කෘත්‍ය මොකක්ද කියන දුකේ කෘත්‍ය මොකක්ද කියන එක ගැන කතා කළා. සමුදය කෘත්‍ය මොකක්ද කියන එක ගැන කතා කළා. ඒතර දුකේ කෘත්‍ය කියලා කිව්වේ කොහොමද? පිළිසිඳ අවබෝධයයි. පිළිසිඳ දැකීමයි කියන කරුණ. ඒ කියන්නේ ලෙඩවීම කියන එක පිළිසිඳ දකින්න ඕන. ඉපදීමකින් දැන් දුකට අයිති කාරණාවන් මොනවද මතකන්නේ? ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, හැඬීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම, ඊළඟට ප්‍රිය පුද්ගලයන්ගේ වෙන්වීම, අප්‍රිය පුද්ගලයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම, සංක්ෂේපයෙන් කිව්වොත් මේ රූප,
වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය උන දුකයි. ඔය ටික තමයි උන දුකට අයිති වෙන්නේ. ඉපදීම ඉඳන් පංච උපාදානස්කන්ධය දක්වාම කතා කරපු ටික. එතකොට මේ සියල්ල තියෙන්නේ කොමක්ද? අන්න පරිඤ්ඤයයන්. දැන් අපි මේ මුල් කරගත්තේ කොමක්ද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. ධම්සප්පවතුම් සූත්‍රයේ මුල් කරන භාගතුන් වහන්සේගේ ප්‍රථම චාරිකාවේ වැඩම කරවීම. භාග්‍යවත් බුදුරජාණන්සේගේ චාරිකාවේ වැඩ කරමින් දැන් තමයි අපි දැන් මේ චරත බික්කවේ චාරිකම් වැඩසටහන් මාලාව ඔබට මතක ඇති අපි සාකච්ඡා කරමින් ආවේ. මුල් බුදු සමයත් එක්ක තපස්සු බල්ලක උපකාජීවක ආදී හැමවීම මතක ඇති මුල්ම වැඩසටහන් වල. ඒතකොට ඒ සම්බන්ධයෙන් තමයි දැන් මේ පස්වග ස්වාමීන් වහන්සේලාට මේ ධම්සප්පවතුම් සූත්‍රය දේශනා කිරීම මුල් කර ගනිමින් තමයි අපි දැන් මේ සාකච්ඡා කරමින් යන්නේ. ඒතකොට ඒ විදිහට දුක ගැන කතා කළා. ඊට පස්සේ ඒ කියපු දුක් ටික හටගන්න හේතුව, එහෙනම් ලෙඩවීමට හේතුව, මරණයට හේතුව, ශෝකයට හේතුව, පරිදේවයට හේතුව, කැමති දේ නොලැබීමට හේතුව, ප්‍රියයන්ගෙන් වෙන්වීමට හේතුව, අකමැති අය සමග වාසය කිරීමට හේතුව. ඊළඟට අපි ගත්තොත් මොකද්ද? සංක්ෂේපයෙන් කිව්ව පංච උපාදානස්කන්ධය කියන එකට හේතුව. හටගන්න හේතුව අන්න කුමක්? දුක්ඛ සමුදය ආර්ය සත්‍යය සාකච්ඡා කළා. ඒ තමයි තණ්හාව කියන කරුණ. සමුදය කියවේ හටගන්නවා කියන එකයි. උපද්දනවා කියන එකයි. එතකොට දුක තියෙන්නේ පිළිසිත දකින්න පරිඤ්ඤයයන්. තණ්හාව කුමද්ද කෘත්‍ය අපි කතා කළා. ඒ තමයි පහතබ්බා. ධම්සප්පවතුන් සූත්‍රෙම තියෙන්නේ. ඒක ධම්සප්පවතුන් සූත්‍රෙ මුල් කරගෙන අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට තණ්හාව තිබුණේ ප්‍රහාණය කරන්න. එහෙනම් මේ පිවිස පවතින තැන් සියල්ලම මේ ආයතනය ආධ්‍යාත්මික බාහිර වේවා. ඊට පස්සේ විඥාන, විදීම්, සංඥාවන්, ඊට පස්සේ සංස්කාරයන්, ඊට පස්සේ සංචේතනය කියන්නේ ඒ ටික. ඊට පස්සේ තණ්හාවන්. ඊළඟට අපි ගත්තොත් මේ විතක්ක ਵਿਚාරයන් ගැන අවසාන කරලා ඒ සියල්ල එහෙනම් කොමක්ද? ප්‍රහාණය කරන්න ඕනේ. ඒ දේවල් බැහැර කරන්න ඕනේ. එහෙම බැහැර කළොත් තමයි අන්න මේ ඒ බැහැර කිරීමට තමයි අන්න දැන් මේ අද අපි කතා කරන මේ ආර්ය සත්‍යයට කියන්නේ කුමක්ද? නිරෝධාර්ය සත්‍යය කියන එක. අන්නේ කාරණාවන් ටික තමයි නිරෝධාර්ය සත්‍ය මතක ඇති ලස්සනට විස්තර කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පඨනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ යෝ තස්සා ඒව තණ්හාය. අර කියපු තණ්හාවන් කාම භව විභව කියන තණ්හාවන්. ඒ තණ්හාව හටගන්න මුල්ුනේ මොනවද? අර අපි කියපු ආධ්‍යාත්මික බාහිර මේ වේදනාවන් සයාකාරෝ විඥානයන් ඒට කාරණාවන්. එතකොට ඒ සියල්ල කෙරෙහි තියෙන අන්න චන්දරාග පහයි නිස්සරණ. චන්දරාගය ආසාවෙන් කැමැත්තෙන් බැඳී යන ස්වභාවය. ඒ ආසාවෙන් කැමැත්තෙන් බැඳී යන ස්වභාවයක් මේ තණ්හාවේ තියෙනවා. මතක ඇති කතා කළා. කුමක්ද? පුනර්භවයේ ඇති කරන ආස්වාදයෙන් ගැලෙන්නව කියන වචනේ. පොණෝ භවික නන්දිරාග සහගතන්න. ඒ නන්දිරාග සහගත ස්වභාවය යන්නේ යා ඡාගෝ දුරු කර. ඒ කියන්නේ ඡාගෝ කියන්නේ අත්තරින්න ඕනේ. ඊට පස්සේ දුරු කරන්න ඕනේ. පටිනිස්සග්ගෝ. මුත්‍ති නිදහස් වෙන්න ඕනේ. අනාලි වාලේ රහිත වෙන්න ඕනේ. ඒ තමයි යන්නේ නිරෝධය. දැන් මේ අද අපි කතා කරන නිරෝධාර්ය සත්‍ය. නිරෝධාර්ය සත්‍ය මතක ඇති. කොහොමද තියෙන්නේ? යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අශේෂ කියලා කියන්නේ ඉතිරි නැතුව, ශේෂ නැතුව. ශේෂය කියන්නේ ඉතිරිනේ. බැංකු පොතේ එහෙම අපි කියන්නේ ශේෂය කීයද ඔයාගේ කියලා එහෙම අහන්නේ අපි. බලන්න චෙක් කරලා. ඒකට ශේෂය කියන්නේ ඉතිරි. ඒකේ තියෙන වටිනාකම. දැන් ඒ ශේෂය අන්න ඉතිරි නැති වෙන්න ඕනේ. පොඩ්ඩක්වත් ශේෂ තිතු වෙන්න බෑ. අශේෂ කිව්වේ ඒකයි. ඉතිරි නැතුව අශේෂ. ඉතිරි නැතුව අශේෂ විරාග. විරාග කිව්වේ නොයල්මින්. නිරෝධෝ නිරුද්ධ කිරීමක් ඇද්ද? කුමක් දාන්නට? තණ්හාව. කාම භව විභව. ඒ කාම භව විභවයන්ගේ ස්වභාවය කොහොමද? පුනර්භව ඇති කරනවා, ආස්වාදයෙන් ඇලෙනවා, ඒතන සතුටින් පිළිගන්නවා. ඒතන සතුටින් පිළිගන්න ආස්වාදයෙන් ඇලෙන්නව, පුනර්භව ඇති කරනව ස්වභාවයතු දේවල් ටික මොකක්ද? ඒ තණ්හාව ඇති කරන්නේ. අන්න අපි කතා කළා. ඒ බැසගෙන තියෙනවනම් බැසගෙන තියෙන්නේ පිවිස පවතින පිවිස පවතින්නේ මොනවද කියලා? ආධ්‍යාත්මික බාහිර ආයතනයන්, විඥානයන්, ඊට පස්සේ වේදනාවන්, සංඥාවන්, සංස්කාරයන්, සංචේතනාවන් ටික. ඒ කියන්නේ සංස්කාරයන් කිව්වේ සංචේතනාවන්, තණ්හාවන්, විතක්ක ਵਿਚාරයන් කියන එක. ඒ කෙරෙහි තියෙන අන්න අපේ තියෙනවනේ බැස ගන්නා වූ මිහිරි ප්‍රිය ස්වභාවය තුදී ප්‍රිය ස්වභාවයෙන් ඇලෙලා යන ස්වභාවය. අන්නේ ඇලෙලා යන ස්වභාවය මේ දේවල් වලට අශේෂ ඉතිරි නැතිව වෙන්න ඕන.
විරාග නොවැළෙන්න ඕන මේ දේවල් කෙරෙහි. ඊළඟට නිරෝධෝ නිරුද්ධ කරන්න ඕන. ඡාගෝ අත්හරින්න ඕන. පටිනිසග්ගෝ දුරු කරන්න ඕන. මුත්‍ති නිදහස් වෙන්න ඕන. අනාලය ආලේ රහිත වෙන්න ඕනේ. අන්න ඒ ආලේ රහිත වීමෙන් ওই විදිහට අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පරිණස්සග්ගෝ මුත්‍ති අනාලය විදිහට යමෙක් අර දේවල් අන්න නිරුද්ධ කරනවද අර සමුදය කියන්නේ තණ්හාව නිරුද්ධ කරලා තණ්හාව නිරුද්ධ කිරීම නිසා අන්න ඒ කෙනාට සාක්ෂාත් වෙනවා යම් දෙයක්. ඒ තණ්හාව ප්‍රහාණය කිරීම හේතුවෙන් සාක්ෂාත් වෙනවා දෙයක්. ආන්නේ සාක්ෂාත් වෙන දේ තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය කියලා කියන්නේ. කුමක්ද? ඒතකොට දුක්ඛ නිරෝධයේ තියෙන සාක්ෂාත් කරන්නයි. ඒ තමයි ඒ සාක්ෂාත් කිරීමෙන් වන්නා ලැබෙන දේ මොකද්ද? නිවනයි. දුක අවබෝධ කළා පිළිසිඳ කිරීමෙන් තණ්හාව ප්‍රහාණය කිරීමෙන් අන්න සාක්ෂාත් වන්නා වූ දේ තියෙනවා කුමක්ද? නිවනයි. එතකොට ඒ තමයි බුදුරජාණන්සේ දුක්ඛ නිරෝධාර සත්‍ය හැටියට දේශනා කළේ. එතකොට අන්න බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට හරි ලස්සනට. දැන් අර විදිහට අශේෂ විරාග නිරෝධ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලය වශයෙන් විය යුතු දේවල් ටික අර වගේම. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරා. ඒ කාරණාවන් ටිකම තමයි හටගන්න හේතු වෙච්ච ටිකම තමයි දැන් අන්න අත්හරින්නත් ඕනේ. අයි හේතුඵල ධමයක් බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ. මේ හේතුව හේතුන්ගෙන් හටගත්තා. හේතු නැතිමින් නැති වෙන. දැන් මේ අපි මුල් කරගත්ත කිව්වේ ධම්සප්පවතුන් සූත්‍රේනේ. ඒක ධම්සප්පවතුන් සූත්‍රයේ අවසානයේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධ කරේ මොකද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යමක් හේතුන්ගෙන් හටගත හේතු නැතිමින් නැති වී යන ස්වභාවය ධම්මස. ඒ හේතුවම තණ්හාව විතරිනතු තණ්හාවෙන් හට ගන්නවා. තණ්හාව විතරිනතු අන්න දුරු කරයිද? තණ්හාව කියන කරුණ ඉතුරුවක් නොකොට නොයල්මින් යම් නිරුද්ධ වීමක්, අත්හැරීමක්, දුරු වීමක්, නිදහස් වීමක්, ආලය රහිත වීමක් වේ. දන්න නිරෝධය සාක්ෂාත් වෙනවා නිවන. කියන අන්න අවබෝධ ඥාණයෙන් යුතු වුණා. ඒ නිවන සාක්ෂාත් කරන්න නම් අන්න මාර්ගයක් තියෙනවා කියලා ඥාණයෙන් යුතු වුණා. අන්න ඒකයි සෝත ආපන්න කිව්වේ. ආර්ය අෂ්ටාංගික පැමිණුණා කියලා කිව්වේ ඒකයි. එතකොට මේ මාර්ගය ගැන අවබෝධයට පැමිණිච්ච උතුමන් වහන්සේ යන මාර්ගයේ යුක්ත වෙනවා. සෝත ආපන්න කිව්වේ ඒකයි සම්මා දිට්ඨිය පැමිණුණා කියන්නේ සෝත ආපන්නයි කිව්වේ. ධම්මස පහළුණා කියන්නේ සෝත ආපන්නයි කිව්වේ. ඒතර ආන්නේ අවබෝධය තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේ ප්‍රකාශ කළේ විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදී කියලා. ධම්සපවතුන් සූත්‍රයේ මතකයි අවසානයේ. ඒතර දැන් අපි ආන්නේ කාරණා මුල් කරගෙන බුදුරජාන්සේගේ ප්‍රථම ශ්‍රාවක සංඝ පිරිස මගපරලාභී උතුමන් වහන්සේලා බිහිවීම ගැන මේ කතා කරන්නේ. මේ චරිත භික්කවේ චාරිකම් වැඩසටහනේ මුල් කරගෙනමින් බුදුරජාන්සේගේ චාරිකා වැඩවීම දැන් මේ කතා කරමින් ඊළඟට යසුකුල පුත්‍රයා බද්දවග්ගී කුමාරයා අපිට ඊළඟට ඉදිරියේදී කතා කරන්න තියෙනවා ආය යලිත් වරක් මහා වග්ගපාලි පොත් වහන්සේ මුල් කරගනිමින් මේ මුල් බුදු සමීතිරු අවසාන කොටස් ටික උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප මුණ ගැසීම. ඒ උතුමන් වහන්සේලා හැම නමක්ම මගපරලාභී. භාග්‍යවත් බුදුරජාණන් ධර්මය අවබෝධ කරන දේශනා කරනකොට ඒ හැම උතුමන් වහන්සේනම සෝවාන් භූමියටපත් වෙනවා. එතන මුල් බුදු සමයේ හොඳට ගත්තොත් අපි ඉදිරියට සාකච්ඡා කරනකොට ඔබට තේරෙයි ඒ උතුමන් වහන්සේලා හැම කෙනෙක්ම සෝවාන් වෙලා තමයි මේ ශාසන මේ භූමියට අතුල් වන්නේ. මගපරලාභීන්මයි කෙලින්ම එතන නෙමෙයි නිකන් අපි වගේ මේ හා පහේ ගිහලා ළමයි කොල්ලෝ නෙමෙයි ඇවිල්ලා මහලා උනේ. මගපරලාභීන්මයි කෙලින්ම ධර්මය අවබෝධ කරේ. මගපරලාභී උතුමන් වහන්සේලාමයි කෙලින්ම වෙලා ශාසනයට මුලින්ම ඒ කියන්නේ මුල් බුදු සමය කිව්වේ මුල් බුදු සමය කියන්නේ මුල් අවුරුදු 20. ඒ මුල් අවුරුදු 20 පුරාවට හිටියේ මගපරලාභී උතුමන්. අන්න ඒකයි මුල් බුදු සමය තුල දැන් ඒ කාලය තුලද වෙනම සිල්පද දේශනා කිරීමක්. සතුම් මැරීමෙන් වැළකින්න, සොරකමින් වැළකින්න මේ ඒ දේශනාවක් තිබුණේ නැත්තේ. ඇයි? නියතෝ සම්බෝධි පරායනෝ. ඇයි ධර්මය අවබෝධ කරගත් උතුමන් වහන්සේලා නියත වශයෙන්ම අවබෝධයක් කරගෙන ස්වභාවය යුක්තයිනේ. සෝවාන් ශ්‍රාවකයෙක් නේ ඇඟිල්ලෙන් එන කියලා දෙන්න ස්වභාවයක් ඕන උපනාවක් නැහැනේ. එතකොට ඒකයි මුල් ඊට පස්සේ පසු කාලේ අවුරුදු 20න් ඇවෑමෙන් පස්සේ තමයි යන්නේ. සීල්පද ගැන වෙන වෙනම විග්‍රහයන් වෙන වෙනම විග්‍රහ කර කර දේශනා කළේ. එතන මුලින්ම කියන එක මුලින් මේ උතුමන් වහන්සේලා දැක් සතුම් මරන්න හොඳ නෑ හොරකම් කරන්න. ඒක බලන්නේ මේ මාර්ගඵල අවබෝධයත් එක්ක වැටෙන වැටීම කියන එක
ඒතර පිටිපස්සෙන් ඉඳගෙන එන කියලා දෙනවා කියන එක ඊට පස්සේ අන්න භාග්‍යවත් බුදුරජාණන්සේක තිබුණේ. මුලින්ම ධර්මයේ කියනකොට අවබෝධ කළා. දැන් මේ හැම උතුමන් වහන්සේ නමක්ම ඒ භික්ෂු භාවයෙන් පැවිදි වෙන්නේ. පින්වත් භික්ෂුව මෙහි එන්න කියනකොට ඒ දැන් උරුවේලක දැන් එතන ජටිලයෙන් 1000 පිරිසක් නේ. ඒ 1000 දෙනාම ඒ සියලු මේ ගිහි වස්ත්‍ර අයින් වෙලා ඒක 이르දියක් නේ. ශනේන් කසාවත් පෙරවෙනවා. ඒ 이르දිය තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නමකට පමණනේ මේ භික්ෂු භාවයේ තියෙන්නේ. එතකොට ඒ මොකද භාග්‍යවත් බුදුරජාණන් කියන්නේ පින්වත් භික්ෂුව මෙහි එන්න කියපු ගමන් ගිහි කෙනා පැවිදි වෙලා වෙනවා. එතකොට මේ පින්වත් භික්ෂුව මෙහි එන්න කියන්නේ කලින් ධර්මයේ අසලා සෝවාන් වෙච්ච උතුමන් වහන්සේ නමකට ශ්‍රාවකයෙකුට. මුල් බුදු සමයේ බොහෝ සිද්ධ වෙන්නේ එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙන්නේ. එතකොට එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙන්න දැන් සමහර අය අද කාලේ දැන් එතනදී කියනවානේ අටපිරිකර පූජා කරන්න ඕන. සමහර අය දැන් විවිධ කාරණා කියනනේ. දැන් එහි භික්ෂු භාවයෙන් පැවිදුණේ අටපිරිකර පූජා කරලා කියලා එතකොට විනය පොත් වහන්සේගේ එතන මහා වග්ගපාළී සඳහනක් නැහැ. යම් පුණ්‍ය සංස්කාරයක් ඇති. ඒකට අටපිරිකරමයි කියන හේතුවක් නෑ යන්නේ. දැන් සමහර වෙලාවට එතනදී දැන් ධම්සක් පැවතුම් සූත්‍රයේ අවසානයේ මේ පස්වක ස්වාමීන් වහන්සේලා එහි භික්ෂු භාවයට පත් වෙනවනේ. ඒතර එතනදී කතාවක් කියලානේ අටපිරිකර පූජා කරලා මම එහි භික්ෂු භාවය හම්බුනේ කියලා. එතකොට ඒ නිසා අපිට තියෙන්නේ යම් පුණ්‍ය පිනක් තමාගේ ජීවිතේට එක්රැස් කරගන්න එකයි. ඒ පිනේ බලවත්කම අනුව ඒ කෙනාට ඊයරින් හම්බ වෙනවා. දැන් සමහර ඒකත් කියන්න ඕනේ සමහර අය වරද්ද ගන්නවනේ මේ කාරණාවන් මේ දැන් මේ ධර්ම විග්‍රහය නැතුලේ කියලා දෙන්න ඕනේ. දැන් සමහර ආපදාන පාළි පොත් වහන්සේ අද්දීනක දැන් ওই ආපදානි පාළි පොතක්වත් කියපු නැති මිනිස්සෙකුනේ ඔන්න කාගේ හරි පොතක් වගේ තියෙනවා ඉදිකට්ට පූජා කරලා අසවල් රහතන් වහන්සේ රහත් වුණා. ඒගොල්ලෝ දැන් කවුරුරි උන්වහන්සේ නම බණකට කියන එකක කියනවා. ඒතකොට හැමෝම කරලා හරියන්නේ ඉදිකට්ට පූජා කරලා. ඒතකොට සමහර රහතන් වහන්සේලා මම පිහියක් පූජා කළා. එතකොට දැන් ඔන්නේ ඒක අහලා අපේ අම්මලා මොකද කරන්නේ? අන්න පිහි කඩු කිනිසි පූජා කරනවා. එතකොට මේක ආයුධ කපඩාවක් වෙනවා අසපුව. එතකොට එහෙම අන්න ඒ පින කරන ඒ ඥාණය ඒක වැරදි ඒ ආකල්පේ. එතකොට ඒ සමහරලාවට දැන් ඒ අවස්ථානුකූල වේදම් දෙයක් කරලා තියෙන. මේ උතුමන් වහන්සේලාගේ ජීවිත චරිත කතාව දැන් ආපදාන පාළියේ මුල් ඔක්කොම කියවලා නෙමෙයි මේ කොටස කියන්නේ. අර යන්තම් පිහිය පූජා කළා එක්ක කඩුව පූජා කළා කියන කොටස අරන් අන්න පොතේ ලියනවා. එක්ක බණකට කවුරු හරි කියනවා. අහන කෙනා මොකද කියන්නේ? එහෙනම් ධර්ම අවබෝධයට එහෙනම් ඒකාන්තයෙන්ම කඩුවක් දෙන්නම ඕන. කිනිසක් හදන්නම ඕන. දැන් ධර්මයේ තුල තිබුණේ කොහොමද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශිල්පදයේ දැන් අපි ඉස්සරහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කම්මන්තේ විග්‍රහ කරනකොට අන්න සාකච්ඡා කරනවා. එතනදී හරිය ලස්සනට තියෙනවා නිහිත දණ්ඩෝ නිහිත සත්තු දඬු මුගුරු අත්හරින්න ඕනේ කියනවා. ඒ දඬු මුගුරු අත්හරින්න ඕනේ කියපු ශාස්ත්‍රුන් වහන්සේලා වරන් ගිහිලා කඩුවක් පූජා කරනවා. ඉතින් හරියයිද? අන්න ඒකයි වැටීමෙන් පින කරන්න ඕන කියන එකත් කියන්නේ. අද මිනිස්සුන්ට ඔන්න ඔය සුබ අච්චාරුවක් වෙලා තියෙනවා කියන්නේ ඒකයි. ඒ අච්චාරුව අයින් වෙනවන්න ඒකයි හැමදාම කියන්නේ. ඒ සූත්‍ර ධර්ම විනය අධ්‍යයනය කරන්න කියන්නේ ඒකයි. ඇසුව ගිලින එක නෙමෙයි තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ? කොතනද පොයි පොතේද තියෙන්නේ? කොතනද තියෙන්නේ? ආන් ඒක කියවන්න අහලා. ඒක කියවන්න. ඒ බලන්න නැවත අධ්‍යයනය කර. එතකොට තමන්ට අන්න ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අහන කෙනාට කියන කෙනෙකුට ඕන බොරුවක් ඇද බාන්න පුළුවන් නේ ගිලින පිරිසක් ඉන්නවනම් කියලා තේරෙනවනම්. එහෙම හරියන්නේ මේ සූත්‍රයේ මෙතන මේ විදිහට බුදුරජාණන් මෙහෙම දේශනා කළා. අන්න හරි. ඒකයි සාමිචි පටිපන්න ගුණේ ශ්‍රාවක සංඝරත්න යුතු වෙනවා කියන්නේ. මට මතකයි මට තේරුණා මෙහෙම කතා ඒ හුරතල් බස් හරියන්නේ නැහැ. ඒව සාමිචි පටිපන්න නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ මේ සූත්‍රෙදි මෙසේ වදාලා. අන්නේ ධර්ම දේශනාව කියන්නේ. එතකොට ඇයි කියලා එහෙම කියන්නේ? එතකොට යහන කෙනාට අධ්‍යයනය කරන්න නැවත ඔහුගේ ධර්මඥානයට උපකාර වෙනවා. ඒයි ශ්‍රුතමේ ඥානය කියන්නේ. මට මතකයි මං ගගා හරියන්නේ ඒවා. එතකොට අන්න ඒක දැන් ආපදාන දැන් අපි ගත්තොත් එහෙම අඟුලිමාල මහරහතන් වහන්සේට ඇයි අර කාය ශක්තිය ලැබුණේ?
ඒතර කාය ශක්තිය ලැබුණේ අඟුලිමාල ඒ රහතන් වහන්සේ දැන් පෙර ජීවිතයක තරුණ ළමයෙක් වෙලා ගොවියෙක්. එයා. පෙර මනුස්ස ජීවිතයක. එතකොට ඒ ගොවියා උදේ කුඹුරට යනකොට කලින් දවසේ රෑ වැස්ස වැහලා හොඳටම පසේ බුදුරජාණන්සලේ කාලේ වෙන්නේ සිද්ධිය. එතකොට මේ පසේ බුදුරජාණන් කුටිය ඔක්කොම කැඩලා ගිහිල්ලා වැස්සට හුලඟට අනේ පසේ බුදුරජාණන් සිවුරු පිරිකර ඔක්කොම තෙමිලා ඉන්නවා. එතකොට මේ ළමයා මොකද කළේ? ඒ පසේ බුදුරජාණන් වහන්සේට අනේ අර සීතලෙන් බේරෙන්න අර සිවුරු පිරිකර ටික වේලෙන්න මොකද ගිනි ගොඩක් ගහලා දුන්නා. ඔබ වහන්සේ අනේ සීත තැපලා මේ අනේ පහසුවෙන් වැඩ ඉන්න කියලා. ඒ ඉන්නකොට ඒ ළමයා හිතුවේ නෑ මට මේකෙන් මෙච්චර කාය බලයක් මෙච්චර දෙයක් ලැබේවා මේකෙන් කියලා පැතුවේ නෑ. මෙහෙම මේ වේවා අලි 500ක්ගේ 100ක්ගේ බලය ලැබේ එහෙම හිතුවේ නෑ. දැන් අපි හිතන්නේ ඒ කොටස අහලා ඔන්න අපිට අහන්න හම්බෙන්නේ මොකද? අර කතන්දර මොකුත් නෑ. අන්න මෙච්චර කාය බලයක් ලැබුණේ ගිනි තපින්න ගිනි ගොඩක් ගහලා අපේ යන මුළු අසපුවම ගිනි තිය සමහරලට ඇවිල්ලා. ඒතකොට එහෙම ඥාණයෙන් යුතු සමහර අය ඉන්නවා. ඒකයි මේ කියන්නේ. හැමෝම නෙමෙයි. අන්න ඒක ඒ ස්වභාවය වැරදි. ඒකයි අන්නේම හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ස්වභාවයන් තේරුම් ගන්න කෙනෙකුට තමයි මේ අපි මේ කතා කරන මේ මේ ගැඹුරු කාරණාවන් සාමාන්‍ය තේරුම් ගැනීම හැකියාවක් තියෙන්නේ. නැත්නම් නිකන් ලාමක විදියට ඉඳලා බබාලා වගේ ඉන්න පිරිසකට මේ තේරුම් ගන්න බෑ. ඒකයි. එතකොට දැන් අපි කතා කර හිටියේ දැන් අපි ආය ආවොත් කුමක්ද? ඒ තමයි දුක්ඛ නිරෝධාර සත්‍ය. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන කුමක්ද? අශේෂ යෝ තස්සායේව තණ්හා ඒ තණ්හාව දැන් අර කාම භවයේ භව තණ්හාවන් යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඉතුරු නොකොට නොයල්මින් ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ යම් නිරුද්ධ වීමක් වේද අත්හැරීමක් වේද ඡාගෝ කිව අත්හැරීමක් දුරු වීමක් නිදහස් වීමක් වේද ආරහිත වීමක් වේද යයි අනිත් බුදුරජාණන් දේශනා කර හරි ලස්සනයි සාකෝ පනේසා බික්කවේ තණ්හා පින්වත් මහණුවේ තුන් වෙදෑරුම් තණ්හාව කත්ත පහියමානා පහියති ප්‍රහාණය වෙනවනම් ප්‍රහාණය වී යන්නේ කොතැනද දැන් කලින් දේශනා කළේ සාකෝ පනේසා තණ්හා උපජ්ජමානා උපදිනනම් උපදින්නේ කොතැනද දැන් ඒ තමයි යන්න දැන් අර අපි කතා කරා කිව්වකනේ ආධ්‍යාත්මික බාහිර වේදනාවන් සංඥාවන් ඒ අන්න ඒ තැන් ටික දැන් මේ අහන්නේ මොකක්ද කත්ත පහියමානා ප්‍රහාණය වෙනවනම් ප්‍රහාණය වන්නේ කොතැනද කත්ත නිරුද්ධමානා නිරුද්ධති නිරුද්ධ වී යන නිරුද්ධ වන්නේ කොයි තැන්වලද එතකොට ආන්නේ ඒ තැන් ටික තමයි යන්න බුදුරජාණන් දේශනා කරන්නේ අත්හරින්න ඕනේ. ඒ තැන් වලට යන අපි ඇලෙන්නා වූ ස්වභාවය යන්න ඒ තැන් ඔස්සේ ඇලවන්නා වූ ස්වභාවයන් අත්හරින්න. පටිනිස්සග්ග දුරු කරන්න ඒට යන්න නොදී. නිරුද්ධ කරන්න. අශේෂ විරාගෝ ඉතිරි නැතුවම අන්න එතකොට නිවන සාක්ෂාත් වෙනවා. අන්න බුදුරජාණන් දැන් දේශනා කරන මෙතන හරි ලස්සනයි. කත්ත පහියමානා පහියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති. ප්‍රහාණය වී යනවනම් ප්‍රහාණය වී යන්නේ කොතනද? නිරුද්ධ වී යනවනම් නිරුද්ධ වී යන්නේ කොතනද කියන කරුණ. අන්න බුදුරජාණන් දේශනා කරන හරි ලස්සනයි. යන් ලෝකේ පිය රූපං සාත රූපං යමක් ඇද්ද ලෝකේ පවතිනව යම් දෙයක් ඇද්ද ප්‍රිය ස්වභාවයෙන් යුක්ත මේරි ස්වභාවයෙන් යුතු වේද එත්තේසා තණ්හා පහියමානා පහියති අන්න මේ තණ්හා ප්‍රහාණය වෙනවා නම් එතනයි ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ඒ කියන්නේ මිහිරි ප්‍රිය ස්වභාවය යම් තැනක තියෙනවද එතන අන්න එහෙනම් ඒ කියන්නේ ආස්වාදී අරමුණ කියන්නේ. මිහිරි ප්‍රියයි කියලා කිව්වේ මොකද්ද? මතකෙ තියෙන වචනේ. ආස්වාදයේ කියන වචනේ නේ කියන්නේ. සතුට සහ සොම්නස කියන එකනේ. ඒතර සතුට සහ සොම්නස ඒ ආස්වාදී අරමුණ මිහිරි ප්‍රිය ස්වභාවය. තිබුණා කියන්නේ එතන තණ්හාවයි. ආනි මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යම් දේවල් තියෙනවා. ඒ මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරන්නා වූ දේවල් මොනවද කියලා ඊට පස්සේ කතා කළා කලින් දුක්ඛ සමුදයේදී. ආනි මිහිරි ප්‍රිය ස්වභාවය තු දේවල් ටික දැන් නිරෝධීදී භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද? අන්න පහියමාන ප්‍රහාණය කරන්න. නිරුද්ධමාන නිරුද්ධ කරන්න ඒ ස්වභාවය. ඒ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් ඇති කරන්නා වූ මොනවද දන්නේ ටික අන්න ඊට පස්සේ බුදුරජාණන් අහනවා දේශනා කරනවා. කිංච ලෝකේ පිය රූපං සාත රූපං ලෝකේ පවතිනා වූ මිහිරි ස්වභාවයෙන් යුතු ප්‍රිය ස්වභාවයෙන් යුතු දේවල් එහෙනම් මොනවද? ඒ ප්‍රහාණය කරන්න ඕන. අන්න බුදුරජාණන් දේශන චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන් ආන් ඒ චක්කුන් ලෝකේ පිය රූපං වූ තණ්හාව කලින් දේශනා කරේ එත්තේ සාතන්න උපජ්ජමාන උපදිනවා. දැන් මෙතනේ දේශනා කරන්නේ පහියමානා පහියති
එත්ත නිරුද්ධමානා නිරුද්ධති. ඇසවනාහි ලෝකෙහි පවතින මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙයකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ ඇස කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවයි. අන්න බලන්න. ඒ ඇස කෙරෙහි තිබෙන තණ්හාව ප්‍රහාණය කරන්නද කිව්වේ. දැන් ඇස කෙරෙහි තියෙන තණ්හාව මුල් කරගෙන තමයි මේ කාම ඒ ඇස මුල් කරගනිමින් තණ්හාව උපද්දවල තමයි යන්නේ සසර යන්නේ දුක හටගන්නේ කියලා කලින් දේශනා කළේ. දුක්ඛ සමුදයේදී. දැන් නිරෝධයේදී දේශනා කරන්නේ කොහොමද? ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වන්නේ මේ ඇස කෙරෙහි තිබෙන තණ්හාවයි. නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ ඇස කෙරෙහි තිබෙනා වූ මේ තණ්හාවයි. බලන්න. ඒතර ඇස කෙරෙහි තිබෙන මේ තණ්හාවයි අපි නිරුද්ධ කරන්න ඕනේ. ඒතර ඇස කෙරෙහි තියෙන තණ්හාව කියලා කියන එක එහෙනම් ඇස කෙරෙහි අපිට මිහිරි ප්‍රිය ස්වභාවයෙන් අපි ඇලිලා ඉන්න ස්වභාවයක් තියෙනවා. මේ ඇස කියන එක අපි ආස්වාදයෙන් ගන්නව ස්වභාවයක් තියෙනවා. අන්න එය තමයි ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. දුරු කරන්න ඕනේ, අත්හරින්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ, ආලේ රහිත වෙන්න ඕනේ කෙරෙහි. මේ කන කෙරෙහිය, නාසය කෙරෙහිය, දිව කෙරෙහිය, කය කෙරෙහිය, මනස කෙරෙහිය. ඔන්න බලන්න. එතකොට එහෙනම් මේ ඇස, මේ කන, මේ නාසය, දිව කය මනස වනහයි දැන් අපි ගත්තොත් වනහයි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයෙන් යුතු දෙයකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කෙරෙහි තිබෙනා වූ මේ තණ්හාවය. නිරුද්ධ වනවා නම් නිරුද්ධ වන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කෙරෙහි තිබෙනා වූ තණ්හාවය. ඔන්න බලන්න. දැන් කලින් කිව්වේ හටගන්නේ. දැන් මෙතනදී නිරුද්ධ වන්නේ. එතකොට මේ ඔන්න මූලිකව ආධ්‍යාත්මික ආයතනය මුල් කරගෙන ප්‍රහාණය වන්නේ නිරුද්ධ වන්නේ කියලා. දැන් ඊළඟට බාහිර ආයතනයත් අර වගේම දේශනා කරනවා. ඒ තමයි ඇසට පෙනෙන රූපේ වනාහි, කනට ඇසෙන ශබ්දේ වනාහි. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ඔය හය. ඒ හයට කියනවා බාහිර ආයතනයි. ඒ කාරණාවන් ටික විස්තර කරන්නේ කොහොමද? ඇසට පෙනෙන රූපේ වනාහි, කනට ඇසෙන ශබ්දේ වනාහි, නාසයේ දැනෙන ගඳ සුවඳ වනාහි, දිවට දැනෙන රස වනාහි, කයට දැනෙන පහස වනාහි, මනසට සිතෙන අරමුණු වනාහි. බුදුරජාණන් දේශනා කරනවා ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි, මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ ඇසට පෙනෙන රූපය කෙරෙහි, කනට ඇසෙන ශබ්දය කෙරෙහි, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රසය කෙරෙහි, කායට දැනෙන පහස කෙරෙහි, මනසට සිතෙන අරමුණු කෙරෙහි තිබෙනා වූ මේ තණ්හාවය. නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ ඔය විදිහට ඇසට පෙනෙන රූප කෙරෙහි, කනට ඇසෙන ශබ්ද කෙරෙහි, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රස කෙරෙහි, කායට දැනෙන පහස කෙරෙහි, මනසට සිතෙන අරමුණු කෙරෙහි තිබෙනා වූ තණ්හාවය. ප්‍රහාණය වන්නේ ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වන්නේ නිරුද්ධ වන්නේ. ඔන්න බලන්න. ඒතර තණ්හාව ප්‍රහාණය වුණා කියන්නේ අන්න ඒකයි. ඒ කෙරෙහි තියෙන ඇස කියන එක ගැලවිලා කියන එකක් නෙමෙයි කියන්නේ. රූප කියන එක ගැලවිලා කියන එකක් දැන් ඒකනේ සමහරු කියන්නේ නිවන කියනකොට ඇහැක් නැහැ, කනක් නැහැ කිය. ඒ කියන්නේ බණ වැරදි කියන්නේ අන්න ඒකනේ. ඇහැ නැහැ, කන නැහැ කිව්වොත් එහෙනම් ඉතින් ඇහැ ගැලවිලා වැටලා තියෙන්න ඕනේ. කන වැටලා තියෙන්න ඕනේ. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය කියන කතාව කතා කළොත් හරි. ඕලාරිකව ඇහැ නැහැ, කන නැහැ කිව්වොත් වැරදි. ඒකයි මේ තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං යත්තේ සතන්හා පහියමානා පහියති ඉත්ත නිරුද්ධමානා නිරුද්ධති. ඇසේ විඥානය කෙරෙහි, ඇසේ විඥානය කියන එක නැති වෙන්නේ නැහැ. ඇයි සහතන් වහන්සේටත් ඇස තියෙනවා, රූප තියෙනවා. ඇසයි රූපය කියන කරුණු දෙක එකතු වෙමින් රහතන් වහන්සේට තී රූපී පේනවා. ඒ රූප දැනගන්නවා. විඥානය කියන්නේ දැනගන්නවා කියන එකනේ. එතකොට රහතන් වහන්සේගේ අපේ තියෙන දැනගන්නා වූ චක්කු විඥාණයට අන්න අපි තුල තියෙන ආස්වාදයෙන් ඇලෙනා වූ ස්වභාවය. මිහිරි ප්‍රිය ස්වභාවයෙන්. ඒ මිහිරි ප්‍රිය ස්වභාවය යුතු මිහිරි ස්වභාවය යුතු දෙේනි. අන්නේ මිහිරි ප්‍රිය ස්වභාවය යුතුකම තමයි අන්න ප්‍රහාණය වෙන්නේ. නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන්නේ.
ඒකයි මේ කියන්නේ. ආන්නේයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඇහෙනේ කනනේ කියලා කිව්වොත් වැරදි ඒකයි. විඥානේ නැහැ කියලා කිව්වොත් ඒක දැනගැනීමක් නැහැ කියලා කිව්වොත් වැරදිනේ. රස දැනෙනව රහතන් වහන්සේට, පහස දැනෙනව රහතන් වහන්සේට. ඒ අර මිහිරි පිය ස්වභාවයෙන් තණ්හාව ඇති කරන. දැන් මේ බලන්න මේ සූත්‍රයට අනුව ගත්තම හරියටම හරිනේ. මේ බලන්න දේශනාවත් කරනවනේ. ඇසී විඥානේ වනහයි. නිරෝධයේද මේ දේශනා කරන හැටි විඥානේ වනහයි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයතු දෙකි. මිහිරි ස්වභාවයතු දෙකි. ඒ මිහිරි ප්‍රිය ස්වභාවයතු අන්න සමුදේදී නම් සමුදේ ආර්ය සත්‍ය නම් හට ගන්න පැත්ත. දැන් අන්න දේශනා කරන්නේ අපි මේ නිරෝධාර්ය සත්‍යනේ කතා කරන්නේ. එතකොට අන්න බුදුරජාණන් දේශනා කරන එසේ විඥානේ වනාහි, කනේ විඥානේ වනාහි, නාසේ විඥානේ වනාහි, දිවේ විඥානේ වනාහි, කයේ විඥානේ වනාහි, මනසේ විඥානේ වනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. ප්‍රහාණේ වන්නේ නම් ප්‍රහාණේ වන්නේ. එසේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවයි. තණ්හාවයි ප්‍රහාණේ විඥානය කියන ගැලවිල වැටෙන්නේ නැහැ. ඇහැ කියන එක ගැලවිල වැටෙන්නේ නැහැ. ප්‍රහාණේ වන්නේ නම් වන්නේ යන්නේ මේ කියන්නේ. ඒ කෙරෙහි තියෙන ආස්වාදයෙන් ඇලීමෙන් හටගන්නා වූ තණ්හාවයි. අන්න බලන්න. එසේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ කන විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ නාසය විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ දිවේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ කයේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ මේ තණ්හාව. යාර මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කර ගන්නා වූ තණ්හාව. තණ්හාව කිව්වේ ඒකනේ. ආස්වාදී අරමුණේ සිත බැඳී යනවා. මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරවනවා මිහිරි ප්‍රිය ස්වභාවය තණ්හාව කියන්නේ. ආසාවයි. තව විදිහකට කිව්වොත්. ඒතර ඇසේ විඥානයේ කෙරෙහි තියෙන ආසාවයි. කනේ විඥානයේ කෙරෙහි, නාසයේ විඥානයේ කෙරෙහි, දිවේ විඥානයේ කෙරෙහි, කයේ විඥානයේ කෙරෙහි, මනසේ විඥානයේ කෙරෙහි තියෙන ආසාවයි. මිහිරි ප්‍රිය ස්වභාවයයි. බලන්න. ප්‍රහාණී වන්නේ නම් ප්‍රහාණී වන්නේ, නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ ඇසේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ, නාසයේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ, දිවේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ, කයේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ, මනසේ විඥානයේ කෙරෙහි තිබෙන්නා වූ මේ තණ්හාවය. බලන්න කොච්චර ධර්මයේ පිරිසිදුද නිර්මලද කියලා. ඒතර බලන්න අද කාලේ මේ ඇහැක් නැහැ, කන නැහැ, විඥානේ නැහැ, අර දැනෙන්නේ නැහැ, මොකුත් නැහැ ගකි. ඒතර ඒ වැරදි කියන එක දැන් තේරෙනව නේද? තණ්හාවයි. එන රහත් වෙච්ච ගා මොකද වෙන්න ඕනේ එහෙනම්? එහෙනම් ශාරීරිය කියන එක උපුරලා නැත්තරම නැතිවලා විනාශ වෙලා අළු වෙලා යන්න ඕනේ. රහත් වෙච්ච සනීම. ඇයි මේ ඇසෙන් දැනෙන රූපේ ඇසෙන් දැනගන්නේ රූපය කියන එක. කනින් දැනගන්නේ ශබ්දය කියන එක. නාසයෙන් දැනගන්නේ ගඳ සුවඳ කියන එක. දිවෙන් දැනගන්නේ රස කියන එක. කයින් දැනගන්නේ පහස කියන එක. මනසින් දැනගන්නේ අරමුණු කියන එක. දැනගැනීමේ විඥානය. එහෙනම් මේ දැනගැනීම ඒ සියල් නැති වෙලා කියන ඉන්න නැති වෙන්න නම් එහෙනම් ඇස කන කියන ඔක්කොම නැති වෙලා යන්න ඕනේ. ඉන්න ශරීරෙම ගැවිලා කුඩු පට්ටම් වෙලා යන්න ඕනේ. නෑ බුදුරජාණන් දේශනා කළේ එහෙම එකක් නෙමෙයි. ඒ කෙරෙහි තියෙන තණ්හාවයි ප්‍රහාණය වෙන්නේ. නිරෝධ වෙනවා කියලා. ඒ කෙරෙහි තියෙන තණ්හාවයි ප්‍රහාණය වන්නේ. නිරුද්ධ වන්නේ ඒ කෙරෙහි තියෙන අන්න ඒකයි දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඇස කන ඊට පස්සේ ඇස් ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය ඊට පස්සේ විඥාන ආයතනය ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට කුමක්ද චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඇසේ ස්පර්ශේ වනාහි ඊට පස්සේ සෝත සම්පස්සෝ කනේ ස්පර්ශේ වනාහි ගාන සම්පස්සෝ නාසී ස්පර්ශේ වනාහි જીවහා සම්පස්සෝ දිවේ ස්පර්ශේ වනාහි කාය සම්පස්සෝ කාය ස්පර්ශේ වනාහි ඊළඟට මනෝ සම්පස්සෝ මනසේ ස්පර්ශේ වනාහි ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි අන්න මේ මිහිරි ප්‍රිය ස්වභාවයේ දේ තමයි යන්න ගැලවෙන්නේ ගැලවිච්චා කියන්නේ තණ්හා ප්‍රහාණය වුණා මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ මේ ඇසී ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ කනේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ නාසයේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ දිවේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ කයේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ මනසේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය මේ මම කියන එක නෙමෙයි මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේ ධම්මානුපස්සනාවේ මට මම වැරදි කියලා කාටවත් බැනලා හරියන්නේ
මේ ධර්මයේ තියෙන එකයි මම කියන්නේ. තණ්හාවය නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ ඇසී ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ, කනේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ, නාසී ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ, දිවේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ, කයේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ, මනසේ ස්පර්ශයේ කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. බලන්න ධර්මය. මේ දුක්ඛ නිරෝධාරි සත්‍යය. එතකොට මේ සියල්ල නිරුද්ධ වුණා, මේ සියල්ල ප්‍රහාණය වෙලා මේ කෙරෙහි තිබෙනා වූ තණ්හාවන් ප්‍රහාණය වුණා, මේ කෙරෙහි මේ කාරණාවන් කෙරෙහි තිබෙනා වූ තණ්හාවන් නිරුද්ධ වුණා කියන මේ ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය, විඥාන ආයතනය, ඊට පස්සේ ස්පර්ශ ආයතනය, තණ්හා ප්‍රහාණය වුණා කියන්නේ මොනවද මේ? නිවන සාක්ෂාත් වුණා කියන එකයි. තණ්හක්කයෝ රාද නිබ්බාන. තණ්හාව ප්‍රහාණය වීම, තණ්හාව ශේවීමයි රාද නිවන කියලා බුදුරජාණන් දේශනා කළේ. එතකොට අන්නේ මේ තණ්හා ප්‍රහාණය වනවනම් ප්‍රහාණය වන්නේ කියන කරුණ මේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට තමයි චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම වනාහි, කයේ ඊට පස්සේ කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම වනාහි, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම වනාහි, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම වනාහි, කය ස්පර්ශයෙන් හටගන්නා විඳීම වනාහි, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම වනාහි. ලෝකයේ පවතින ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයෙන් දෙකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ මේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි උපදින්නා වූ, කනේ ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම කෙරෙහි තිබෙන්නා වූ, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම කෙරෙහි තිබෙන්නා වූ, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම කෙරෙහි තිබෙන්නා වූ, කය ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම කෙරෙහි තිබෙන්නා වූ, මනසේ ස්පර්ශයේ උපදින්නා වූ විඳීම් කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. ඒතර වේදනාව කියන එක ගැලවෙන්නේ නැහැ. ගැලවෙනවා කියන එක ඒ කෙරෙහි තියෙන තණ්හාවයි. මේ විඳීම් වලට, ඒ විඳීමට ප්‍රිය මිහිරි ස්වභාවයෙන් ඇති කර ගන්නා වූ දේ තමයි ගැලවෙන්නේ. තණ්හාවය කියලා කිව්වේ ඒකයි. නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ ඇසී ස්පර්ශයෙන් උපදින විඳීම් කෙරෙහි තිබෙන්නා වූ, කනේ ස්පර්ශයෙන් උපදින විඳීම් කෙරෙහි තිබෙන්නා වූ, දිවේ ස්පර්ශයෙන් උපදින විඳීම් කෙරෙහි තිබෙන්නා වූ, කාය ස්පර්ශයෙන් උපදින විඳීම් කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. මොනවාද ධර්මයේ කොච්චර ආශ්චර්යයිද? ගැටලු නෑනේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟ ස්වභාවය මොනවද? රූප සංඥා ලෝකේ, සද්ද සංඥා ලෝකේ, ගන්ධ සංඥා ලෝකේ, රස සංඥා ලෝකේ, පොට්ටබ්බ සංඥා ලෝකේ, ධම්ම සංඥා ලෝකේ. ඒ මොනවද? රස හඳුනා ගැනීම වනාහි. ඊට පස්සේ ශබ්ද හඳුනා ගැනීම වනාහි, ගඳ සුවඳ හඳුනා ගැනීම වනාහි, රස හඳුනා ගැනීම වනාහි, පහස හඳුනා ගැනීම වනාහි, සිතෙන් සිතන අරමුණු හඳුනා ගැනීම වනාහි. ලෝකයේ පවතින ප්‍රිය ස්වභාවයතු දෙකි, මිහිරි ස්වභාවයතු දෙකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ රූප හඳුනා ගැනීම කෙරෙහි තිබෙන්නා වූ, ශබ්ද හඳුනා ගැනීම කෙරෙහි තිබෙන්නා වූ, ගඳ සුවඳ හඳුනා ගැනීම කෙරෙහි තිබෙන්නා වූ, නාසය හඳුනා ගැනීම, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගැනීම තිබෙන්නා වූ කෙරෙහි තිබෙන්නා වූ, දිවෙන් රස හඳුනා ගැනීම, මේ සංඥාව හඳුනා ගැනීම රන්නාව හඳුනා ගැනීම කෙරෙහි තිබෙන්නා වූ, පහස හඳුනා ගැනීම කෙරෙහි තිබෙන්නා වූ, අරමුණු සිතෙන් සිතන අරමුණු හඳුනා ගැනීම කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. අන්න බලන්න. දැන් රස හඳුනාගත්තා වූ දේවල් වලට තණ්හාව තියෙන නිසා වෙන ප්‍රශ්න දන්නවනේ ගෙවල් වල. ඒ කෙරෙහි තියෙන තණ්හාව තමයි මේ ප්‍රහාණය වෙන්නේ කියලා කියන්නේ. ඊට ප්‍රශ්නේ මේක ලුණු නැහැ කියලා ගැටෙන්නෙත්, ඊළඟ තියෙනවා කියලා ඇලෙන්නෙත්, ඒ කිසිවක් නැ තණ්හාවයි ප්‍රහාණයි. ලුණු රස කියන එක දැනෙනවා. තිත්ත රස කියන එක දැනෙනවා. එතකොට දැන් සමහර ධර්මයේ කියන්නේ එහෙමවත් දැනෙන්නේ මොකුත් නැත්තරම නැහැ කියන එකනේ කියන්නේ. සංඥාව කියන්නේ ගැලවිලා කියලානේ කියන්නේ. ත්‍රාණ එක වැරදි.
ඒ කෙරෙහි ඒ සංඥාව කෙරෙහි තිබෙන්නා වූ අන්න තණ්හාවය. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ කියලා කියන්නේ. අන්න බලන්න. ඊට පස්සේ බලන්න ඊළඟට සංචේතනා ගැනත් කියනවා. රූප ගැන ඇතිවන චේතනාව රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ශබ්ද ගැන ඇතිවන චේතනාව වනාහි. ගන්ධ සංචේතනා, ගන්ධ සුවඳ ගැන ඇතිවන චේතනාව වනාහි. ඊට පස්සේ රස සංචේතනා, රස ගැන ඇතිවන චේතනාව වනාහි. පොට්ටබ්බ සංචේතනා, පහස ගැන ඇතිවන චේතනාව වනාහි. ධම්ම සංචේතනා, සිතින් සිතන අරමුණ ගැන ඇතිවන චේතනාව වනාහි. ලෝකේ පවතින ප්‍රිය ස්වභාවයතු දෙකි, මිහිරි ස්වභාවයතු දෙකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වනවා නම් නිරුද්ධ වන්නේ මේ රූප සංචේතනාව. ඒ කියන්නේ මොකද්ද? රූප ගැන ඇතිවන චේතනාව කෙරෙහි තිබෙන්නා වූ, ශබ්ද ගැන ඇතිවන චේතනාව කෙරෙහි තිබෙන්නා වූ, ගන්ධ සුවඳ ගැන ඇතිවන චේතනාව කෙරෙහි තිබෙන්නා වූ, රස ගැන ඇතිවන චේතනාව කෙරෙහි තිබෙන්නා වූ, පහස ගැන ඇතිවන චේතනාව කෙරෙහි තිබෙන්නා වූ, සිතින් සිතන අරමුණු ගැන කෙරෙහි ඇති චේතනාව කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. ඒ තණ්හාවය මේ මිහිරි ප්‍රිය ස්වභාවයතු දේ. අන තණ්හාව කිව්වේ ඒකයි. එයයි ගැලවෙන්නේ, එයයි නිරුද්ධ වන්නේ, එයයි ප්‍රහාණය වන්නේ. ඒ හේතුවෙන් සාක්ෂාත් වන නිවනයි සංචේතනා ලෝකේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ කාරණාවත් මුල් කරගෙන. ඒ කියන්නේ මොකද්ද? රූපේ ගැන ඇතිවන තණ්හාව වනාහි. ශබ්දේ ගැන ඇතිවන තණ්හාව වනාහි. ගන්ධ සුවඳ ගැන ඇතිවන තණ්හාව වනාහි. රසය ගැන ඇතිවන තණ්හාව වනාහි. තණ්හාවක මෙතන ආසාව. ඊට පස්සේ පහස ගැන ඇතිවන ආසාව වනාහි, තණ්හාව වනාහි. අරමුණු ගැන ඇතිවන තණ්හාව වනාහි. ලෝකේ පවතින මිහිරි ස්වභාවයතු දෙකි, ප්‍රිය ස්වභාවයතු දෙකි. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ රූප ගැන ඇතිවන රූප තණ්හාව. ඒ කියන්නේ රූප ගැන ඇතිවන තණ්හාව කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. ඒකයි දැන් කලින් අපි සමුදයද විස්තර කරේ තණ්හාව මුල් කරගෙන තණ්හාවට ගැන. දැන් මේ යම් තණ්හාවක් ප්‍රහාණය වීමෙන් තණ්හා ප්‍රහාණය වීමක් දැන් කතා කරන්නේ. රූප ගැන ඇතිවන තණ්හා ප්‍රහාණය වීමෙන් ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ තිබෙනා තණ්හාව කෙරෙහි තිබෙනා වූ තණ්හාව තමයි අන්න ප්‍රහාණය වන්නේ. ශබ්දය ගැන ශබ්දය තණ්හාව ප්‍රහාණය වී, ශබ්දය ගැන තණ්හාව කෙරෙහි තිබෙන ආස්වාදයෙන් එළෙනව ස්වභාවය ප්‍රහාණය වුණොත් අන්න තණ්හාව ප්‍රහාණය වීමෙන්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කොහොමද? ගඳ සුවඳ ගැන ඇතිවන තණ්හාව කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවේ ප්‍රහාණය වෙනව නම් ප්‍රහාණය වන්නේ. රස ගැන ඇතිවන තණ්හාව කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවේ ප්‍රහාණය වෙනව නම් ප්‍රහාණය වන්නේ. පහස ගැන ඇතිවන තණ්හාව කෙරෙහි තිබෙන්නා වූ පොට්ටබ්බ තණ්හා මේ කියන්නේ එතකොට තිබෙන්නා වූ තණ්හාවේ ප්‍රහාණය වෙනව නම් ප්‍රහාණය වන්නේ. ධම්ම තණ්හා අන්න මොකද්ද ඊළඟට කියන්නේ? ඒ තමයි සිතෙන් සිතන අරමුණු ගැන ඇතිවන තණ්හාව වනාහි. තණ්හාව කෙරෙහි තිබෙන්නා වූ මේ තණ්හාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වන්නේ. අන්න තණ්හා. ඊළඟට අන්න බුදුරජාණන් ඊළඟට දේශනා රූප විතක්කෝ, රූප විචාරෝ, ශබ්ද විතක්කෝ විචාරෝ, විතක්ක විචාර ඊට පස්සේ දේශනා කරනවා. ඇසට පෙනෙන රූප ගැන ඇතිවන විතර්ක සිතමින් සිටීම. කනට ඇසෙන ශබ්ද ගැන ඇතිවන විතර්ක. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ඇතිවන විතර්ක වනාහි. ලෝකයේ පවතින මිහිරි ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයතු දෙකි. එතකොට එහෙනම් ඇසට පෙනෙන රූප ගැන ඇතිවන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ, කනට ඇසෙන ශබ්ද ගැන ඇතිවන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ඇතිවන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ, දිවට දැනෙන රස ගැන ඇතිවන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ, ඊළඟට කයට දැනෙන පහස කෙරෙහි ඇතිවන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ, සිතෙන් සිතන අරමුණු කෙරෙහි ඇතිවන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ, නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ කියලා ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ විතර්ක ඊළඟට විචාරයන් යලි යලි සිතමින් සිටීම ඔය විදිහට බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා ඇසට පෙනෙන රූප ගැන ඇතිවෙන යලි යලි සිතමින් සිටින ස්වභාවය විචාරෝ කිව්වේ ඒකයි.
ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ. නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේ කියලා. රූප විතක්කෝ, ශබ්ද විතක්කෝ, ගාන විතක්කෝ, රස විතක්කෝ, පොට්ටප්ප විතක්කෝ, ධම්ම විතක්කෝ. ඊට පස්සේ විචාරෝ, රස ඊළඟට රූප විචාරෝ, රස විචාරෝ, පොට්ටබ්බ විචාරෝ, ධම්ම විචාරෝ. ඔය විදිහට විචාර ගැන දේශනා කරනවා. ප්‍රහාණය වන්නේ නම් ප්‍රහාණය වන්නේ. නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ. අන්න ඒ කෙරෙහි තියෙන ඒ විතර්කයන් විචාරයන් කෙරෙහි තියෙන තණ්හාවය. විතර්ක විචාරය කියන එක ගැලවිලා යනවා කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයෙන් ඉනර දැන් විතක්ක ਵਿਚාරේ නිරුද්ධ වීමක් තියෙනවනේ දෙවෙනි ධ්‍යානයේදී. එතකොට සාතන් වහන්සේ සැබෑ ස්වභාවයෙන් ඉන්නවනේ. ධ්‍යානයේ සම්බන්ධන සාමාන්‍ය කතා බහ කරලා ඉන්න ස්වභාවය තියෙනවනේ රහතන කතා බහ කරන නිහඬව ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ හැම කෙරීම අන්න ඒකයි. ඒ තණ්හාවයි ගැලවුනේ. ඔන්න බලන්න. සමාධියදී කියන්නේ ඒකට සමාධියට නිරුද්ධ වීමක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඒ මොහොත තුල නැහැ කියන එකයි ඒ කියන්නේ. එතන යන සංසිඳීමක් ගැන කියන්නේ. මේ දෙක පටලව ගන්න හොඳ නෑ සමහර වෙලාවට. සමහර අය මේක පටලව ගන්නවනේ. ඒකට මේ පටලව ගැනීමත් මේ ස්වභාවයත් එක තමයි සමහර වෙලාවට නම් ඇහත් ගැලවිලා කනත් ගැලවිලා විඥානියත් ගැලවිලා දැනීම් ටිකත් ගැලවිලා විඳීම් ටිකත් ගැලවිලා කියන එක. ඒ ස්වභාවය වැරදි. මේ සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වීම තුලදී මේ කතා කරන්නේ. ඒ තණ්හාවයි ගැලවෙන්නේ. ඒ කෙරෙහි තිබෙන්නා වූ නිරුද්ධ වෙනව නිරුද්ධ වෙන්නේ. ඒ කෙරෙහි තිබෙන්නා වූ කියලා කියයි බුදුරජාණන් දේශනා කරන්නේ. ඇසට පෙනෙන රූපගෙන ඇතිවෙන විතර්ක කෙරෙහි තිබෙන්නා වූ විචාර කෙරෙහි තිබෙන්නා වූ තණ්හාවය. දුරන්නේ නිසා හොඳට තේරුම් ගන්න. ඒතර මේ අද අපි සාකච්ඡා කළේ සාරාංශයක් විදිහට මේ අදෙන් අපි සාකච්ඡා කරලා අවසන් කළා දුක්ඛ නිරෝධාරි සත්‍ය. ඒතර ඊළඟ වැඩසටහන් මාලාවේදී අපිට කතා කරන්න තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය ගැන. කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහිදී අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී එකින් එක කාරණාවන් වෙන වෙනම සාකච්ඡා සම්මා දිට්ඨිය ගැන විස්තරාත්මකව සම්මා සංකල්පය ගැන සම්මා වාචා ඊට පස්සේ සම්මා වාචාවෙන් එතන විස්තර කරන්නේ සම්මා වාචා බොරු කීමෙන් වැළකීම, කේලම් කීම වැළකීම, හිස් වචන කීම වැළකීම, පරස වචන කීම වැළකීම වෙන මොකක්ද කියලා සිල්පද විග්‍රහ කරලා තියෙන ආකාරයට දීඝනිකායේ. ඒ අනුව අපිට විස්තර කරන සම්මා කම්මන්ත සතුන් මෙරින් වැළකිනවා කියන්නේ මොකක්ද සිල්පදේ හරියටම? හොරකමින් වළකිනවා කියන්නේ මොකක්ද? වැරදි කාමසෙරින් වළකිනවා කියන්නේ මොකක්ද කියන එක. සම්මා කම්මන්තේදී සම්මා ආජීවයේ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන සීල කාරණාවන් ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර මේ අද අපි සාකච්ඡා කරලා අවසන් කරේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඒතර මේ හැම කාරණාවකම අපි වෙනම විතර්ක කියන්නේ මොකද්ද? විචාර කියන්නේ මොකද්ද? සංචේතනා කියන්නේ මොකද්ද? විදීම් කියන්නේ මොනවද? සංඥා කියන්නේ මොකද්ද? කියනේ ඔක්කොම සමුදය ආර්ය සත්‍යයේදී විස්තරාත්මකව කතා කළා. ඒ සියල්ල කෙරෙහි තියෙන තණ්හාව තමයි ප්‍රහාණය කරන්න. ඒක තමයි නිරෝධාර සත්‍යයේදී අපි මේ සාකච්ඡා කළේ විස්තරාත්මකව වෙන වෙනම සංඥා ගැන කතා කරන්නේ. මොකද කතා කරලා තිබිච්ච නිසා. එතකොට ඒ නිසා මේ නිරෝධය කියන ආර්ය සත්‍ය ගැන තමයි ඔය විදිහට අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා අපටත් මේ ගෞතම බුදු සසුනේ දුක පිළිසිත දකිමින් තණ්හා ප්‍රහාණය කරමින් නිවන සාක්ෂාත් කරගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරගන්නට ඔබ අප හැම දිනාටද ශක්තිය ධෛර්යය වාසනාව මේ පුණ්‍ය අනුභව බලමයි මේ සත්‍ය අනුභවයේ ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. චරත භික්කවේ චාරිකං ධර්ම දේශනා මාලාවේ අද දින දායකත්වයේ දරන්නේ නුඹර 85න් 4 විහාරමාවත බෙල්වන්විල බොරලැස්ගමු යන ලිපිණී පදිංචි පිටනවත් මල්කම් ප්‍රනාන්දු මහතා සහ ඉන්දුනිකා රසංගි මහත්මිය තුළුවේ පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් මාස 2020 ඔක්තෝබර් මාස 10 වන දින 10 වන උපන් දිනයේ යෙදුණු තෙවින් සචින්ත පුතුණුවන්ටත් ඒ වගේම නොවැම්බර් මාස 17 වන දින එනම් අද දින උපන් දිනයේ යෙදෙන සදිවි දියණියට සහ ටෙහානි විශ්මි ටීෂා චාතුර්යාන දියණිවරුන්ට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අද දින මේ දායකත්වයේ දරලා තියෙන්නේ. රැස් කරගන්න යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට සක්දෙව් රජුන් ප්‍රධාන තවුසවත සීල දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා.
ධතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රමණ සතරවරම් දේවමාරක දරුවන් ප්‍රධාන සීලු දෙවිවරුද ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සීලු සෙන්පති දෙවිවරුද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සීලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද මේ පින්බිර අධිග්‍රහිතව සිටින්නා වූ සීලු දෙවිවරුද මේ ප්‍රදේශ භාර පළාත් භාර නානා නම් ගොත් වාසී සීලු දෙවියෝද සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු සීලු දෙවිවරුද සීල බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂ වර්ණ සුභ බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුන සීල දෙවියන්ගේ දිව රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සීල දෙනාට දායකත්වයේ දරූ මෙල්කම් ප්‍රනාන්දු මහතා ඉදුනිකා රසාංගි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් ඒ දරුවන් තෙවින් පුතුණුවන්ට ඒ වගේම සදිවි ටිහානී විශ්මී ටීසා චාතුර්යනේ දරුවන්ටද සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මියෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනී චතුරාර්ය සත්‍ය ධර්මීම අවබෝධ කරත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් දායකත්ව දරුවේ පින්නුතුන් නමින් මිය පරලෝයන්ට යදුණු ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලෝකසම් ඥාතීන් පින් බලාපොරොත්තුන් ඇදී සීල ඥාති වර්ගයාද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සීලුම් පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරූ නම්බර 85 විහාරමාවත බෙල්ලොන්විල බොරලැස්කම යන ලිපිණී පදිංචි පින්වත් මෙල්කම් ප්‍රනාන්දු මහතා සහ ඉදුනිකා රසංගි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් විශේෂයෙන්ම 2020 ඔක්තෝබර් මාස 10 වන දිනට 10 වන උපන්දිනය යෙදුණු තෙවින් සචින්ත පුතුණුවන්ටත් ඒ වගේම නොවැම්බර් මාස 17 වන දින නම් අද දින උපන්දිනය යෙදුණු සද්වී දියණියට ඒ වගේම ටිහානී විශ්මී ටීෂා චාතුර්යනේ දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. ඒ හැම දිනා කරන කියන සිතන පතන සීල කටයුතු රැකී ආරක්ෂා ඒ වගේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීද දින දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටම සුවසේ පින්දහම් රැස් කර ගනිමින් ඒ දරුවන්ටද ගෞතම බුදු සසුනේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත්වීමට පිණිසත් මේ පින ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දෙකලස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ලංකාවාසී ලෝකවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට තනගාරිකා මෑණිවරුන්ටත් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. සුවසේ පිළිවිතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගෙම දීමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ ඔබ අප සීල දිනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. කරන කේනි සිතන පතන සීල ධර්ම කිතුම් ප්‍රතුම් රැකී ආරක්ෂා වෙලෙන්දාම් ගුවිතන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදල වලින් තොරව සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.